විජය ග්‍රැෆික් මල්ටිමීඩියා ඩිප්ලෝමා පාඨමාලාව ග්‍රැෆික් ඩිසයිනින් ඩිජිටල් ඇනිමේෂන් ඩිජිටල් ෆොටෝග්‍රැෆි වීඩියෝ ප්‍රොඩක්ෂන් සහ රැකියා ශිෂ්‍ර මූලික කොටගෙන කෙටි කාලීන විශේෂිත පාඨමාලා පැකේජ් අප විසින් හඳුන්වා දී ඇත. ලෝකේ ආණ්ඩු පන්නන ක්‍රම කීපයක් තියෙනවනේ. අපිටම ගහ ගන්නවා. මොකද්ද මේ අරගලේ මොකද්ද තියෙනවා? ඔබ කියන්නේ දැනුත් මේ කැරලිකාර හමුදාවක් ඉස්සරහට යනවා. කැරලිකාර හමුදාවක් නෙවෙයි. නමුත් මේ පොදු ජනතාව අරගලයට බැස්සහම සමහර සීමාමායිම් හදන්න බෑ. ඒවා කියන්න පුළුවන් ඉතින් බීච් පාටි කියයි කානිවල් කියන්නේ. අරගලය දියුණුවයි. අරගලය දියුණුවලා තියෙන. එහෙම වෙන්න ඕන. නැත්නම් ජාතික ජන බලවේගය මේක නායකත්වය ගන්න ලෑස්තිද? කෙනෙක් මේක 225 පැන් තවත් දියාරු කරනවා 225 විගණනය කළොත් හරි කියලා. විගණනෙන් බේරෙනවා. විගණනෙන් බේරෙන්න. සමහර අතුරු හමුදාවගේ දන නඩත්තු කරනවා. ඉතින් කවුද ආණ්ඩුව නඩත්තු කරන අතුරු හමුදාව? ඒ ප්‍රසාර රණතුංග තමයි අද අපේ රටේ පොලිසිය භාර ඇමතිවරයා බාටපත් වෙලා ඉන්නේ. බලාගනීදී. ඔව් බලාගනි. හොඳට බලාගන්න. බලන්න ලස්සන ගැළපීම ගෝඨාභය රාජපක්ෂගේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයේ. එතකොට කෝ රටේ ආණ්ඩුව ව්‍යවස්ථාව? හරි ආණ්ඩුව ව්‍යවස්ථාව නෝනේ කටයුතු කරන්නේ. මිනිස්සු පාරට බහින පාරට ඡන්ද තිය රටේ සල්ලි වේදම් කර ව්‍යවස්ථාවත් වෙනස් කර මේක කරන්න පුළුවන්. ඔබ දැන් ජනතාව අවුරුදු 5කට පත් කරාට පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපති අයින් කරන්න. ඔය පාර්ලිමේන්තුව ඇතුළේ ජනතා පරමාධිපති නියෝජන තියෙනවනේ. දැන් ඔබතුමාලාගේ පක්ෂෙන් නියෝජිත 3 දෙනෙක් മന്ത്രി දුර 3ක් තියෙනවා. මේ 3 දෙනා මොකද කරන්නේ? පාර්ලිමේන්තුව ඇතුළේ මේක විසඳගන්න. තව 8ක් 9ක් විතර ඒගොල්ලෝ එළියෙන් ගත්තා. මොන හරි ක්‍රමයකට ඇමතිකම් දීලා සල්ලි වලට ඩයිනමයි කට්ටිය ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ගේන්නේ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා. ලෝකයේ මෙවැනි පාලකයෝ එළොප් ක්‍රම තියෙනවා. ඒ ගහලා පන්නනවා කියන එකද? ඒ මොකද දින්නේ? මිනිස්සු එපා කියනවා මොකටද ඉන්නේ? ජනතා විරුද්ධ උත්සන්න ලයිනකොට එක තීරණාත්මක මොහොතක් එනවා. හමුදාව සහ පොලිසිය උනත් ජනතාවගේ පැත්ත ගන්නවද? දේශීය ඖෂධ 21ක පූර්ණ ආරක්ෂාව සහිත O2 හර්බල් මුඛාවරණය ඔබත් අදම මිලදී ගන්න. අයිබෝන් රටේ නොවිසඳන බරපතල අර්බුද ගණනාවකට පිළිතුරු සොයමින් රටේ ජනතාව පාරට බහැලා වීදි සටනකට අවතීර්ණ වෙලා ඉන්නවා. මේ සටන අතරතුර තමයි අපි දන්නවා පහුගිය දවසක රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණේ. අපි දන්නවා තවත් බොහෝ පිරිසකට බරපතල තුවාල සිදු වී තිබෙනවා. මේ තත්ත්වයට එක්ක මේ පාරේ අරගලය වීදි අරගලය සඳහා ජනතා විමුක්ති පෙරමුණත් ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු කියලා විශාල ජනරැලියක් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹට ආවා. මේ වීදි සටන පිළිබඳව අපි කතා කළ යුතුයි. මෙහෙම වීදි සටන කළා අපිට පුළුවන්ද මේ ආණ්ඩුව ගෙදර යවන්න? මේ ගැන කතා කරන්නයි අපි ආරාධනා කරේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයාට. අයිබෝන්. මේ වීදි සටන වලින් පුළුවන්ද මේ ආණ්ඩුව ගෙදර යවන්න? ලෝකේ ආණ්ඩු පන්නන ක්‍රම කීපයක් තියෙනවනේ. එකක් තමයි මැතිවරණ වලින්. සමහර විට මැතිවරණ වලින් බලයට පත්වෙච්ච ආණ්ඩු ටික කාලයක් ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ බලු හුවමාරුකුණත් පන්නන්න පුළුවන්. හැබැයි දැන් අපේ රටේ තියෙන තත්ත්වයේ හැටියට ආණ්ඩුව මැතිවරණයක් දෙන පාටකුත් නැහැ. මේ මාර්තු මාසෙ වෙනකොට පළාත් පාලන ඡන්දය තියන්න නියමිත වෙලා තිබුණා. උතාණ්ඩු විවිධ හේතු කියලා මැතිවරණ කල් දැම්මා. පළාත් සභා ඡන්දයක් තියෙන පාටක්වත් නැහැ. පොතේ හැටියට නම් ජනාධිපතිවරණයකට මහමැතිවරණ තව කල් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුලේ සංයුතිය ගත්තොත් මීට අවුරුදු 1කමාරකට කලින් මේ රටේ ජනතාවගේ ඡන්දෙම බලයටපත් වෙච්ච මේ ආණ්ඩුව 3න් 2කට ආසන්න බලයක් ලබා ගත්ත මැතිවරණයෙන් ඊට පස්සේදී ඔවුන් මුදල් හුවමාරු කරගෙන ඇමතිකම් ලබා දීලා 157ක් පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගානක් තමන්ගේ පැත්තට ගත්තා. ඒක ලොකු බලයක්. මට මං දන්නේ ඉතිහාසයේ මේක තමයි මම කියන්නේ ඔය 1977න් පස්සේ අයම් පහක බලයෙන් පස්සේදී ආපු විශාලම බලය. හැබැයි ඒ පාර්ලිමේන්තු බලයට සාපේක්ෂව එළියේ තියෙන ජනතා විරෝධීතා ප්‍රබලයි. ඒක මේ ආණ්ඩුවට ඡන්දේ නොදීපු අයගේ නෙවෙයි ඡන්දේ දීපු අයගෙනුත් සාතිශය බහුතරයක් දැන් ආණ්ඩුවට විරුද්ධව කෙලින්ම තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන පටන් අරන් ඉන්නවා. අනිත් අය ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියන එක නෙවෙයි. ඔවුන් සමහරවිට නිහඬව ඉන්නවා තාම. ඒ නිසා දැන් ජනතාවගේ ඉල්ලීම තමයි මේ ආණ්ඩුවට තවදුරටත් මේ වැඩේ කරගෙන යන්න බෑ. ඔබ අසමත්.
නිසා කරුණා කළා අයින් වෙන්න කියන එක. ඉතින් ඒකත් එක විදිහක් තමයි ආණ්ඩු වෙනස් කරන. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි හොමාරුවෙන් වගේම මැතිවරණකින් වගේම අනිත් පැත්තෙන් ජනතාව පාට බැහැලා ඉල්ලා හිටින්න පුළුවන් ආණ්ඩුව ගෙදර යන්න කියලා. ගෝට ගෝහම් කියවට යට තේරෙන්නේ නැත්නම් දැන් පන්නන්න ඕන. ඒකට අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත මේ ජනතාවගේ බලය තමයි අපි විශ්වාස කරන්නේ ජනතා පරමාධිපත්‍ය. ඒකට තියෙන අරගල උපක්‍රම තමයි මේ වෙලාවේ වීදියේදී වෙළඳ පොලේදී නැත්නම් මාකට් එකේදී දියත් වෙමින් තියෙන ඒවා. ආයතන මට්ටමින් දියත් වෙන්නේ ඒවා. හොඳයි. අරගල කිරීම සහ කැරලි ගැසීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට හොඳ ඉතිහාසයකුත් තියෙනවා. හොඳ කතා බහකුත් තියෙනවා අපි දන්නවා. මෙන්න මේ කාරණා උත්තරයක් දෙනවා. දැන් අපි දන්නවා හැම තැනම මේ පාරවල් වහගෙන ජනතාව විරෝධතාවයේ නිරත වෙනවා. ප්‍රධාන මහා මාර්ග අවහිර කරලා ජනතාව විරෝධතාවයේ නිරත වෙනවා. කාටද මේකේ පීඩාවල් ඇති වෙන්නේ? දැන් අපි දන්නවා මේ තෙල් ඩිංගක් හොයාගන්න බැරි මිනිස්සු තෙල් ටිකක් හොයාගෙන වාහනේ යනකොට පාර වහලා විරෝධතාවය. ඒතකොට මේ මිනිස්සු තෙල් ටික උරනකන් අර පොලිමේ අර ට්‍රැෆික් එකේ නතර වෙලා බලාගෙන ඉන්න ඕනේ. මේ අරගලෙන් පීඩාවටපත් වෙන්නේ සාමාන්‍ය ජනතාවමයි. අපිටම ගහ ගන්නවා. මොකද්ද මේ අරගලේ මොකද්ද තේරුම? ඔබ අර ප්‍රශ්නේ පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණට මේ කැරලි ගැන ඉතිහාසයක් තියෙනවා කියලා. හැබැයි අපේ රටේ කැරලි පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. 1818 බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් ඇති වුණා. ඌව වෙල්ලස්සේ. 1848 මාතලේ ප්‍රදේශයේ පදනම් කරගෙන එවකට පැවති ටොරින්ටන් සාමිගේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කැරැල්ලක් ඇති වුණා. ඒ කැරලි දෙකම ඇති වෙලා තියෙන්නේ එවකට පැවති පාලනයට එරෙහිව. ඒ කැරලි වලත් අපි ඉතිහාසය කියවනකොට මෙවැනි සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කැරලිකාර හමුදාවක් රජයකට විරුද්ධව ඉදිරියට එනකොට සාමාන්‍ය ජනතාවට යම් යම් පීඩාවන් වෙනවා. එහෙම තමයි. දැන් මේ අද ඔබ කියන්නේ දැනුත් මේ කැරලිකාර හමුදාවක් ඉස්සරහට යනවා කියලා. කැරලිකාර හමුදාවක් නෙවෙයි. නමුත් මේ පොදු ජනතාව. ඒ කාලෙත් පොදු ජනතාව තමයි. ඔය ඇත්තටම කැරලි කියන එක කැරලිකාර හමුදා කියන එක කැරලිකාර ජනතාව කියන එක හඳුන්වන්නේ ඒ මොහොතේ ඉන්න පාලක කණ්ඩායමනේ. මෙයා මේ පොදු ජනතාව. හරිද? ඒතර පොදු ජනතාව අද මොකටද පාට බහැලා තියෙන්නේ? තමන්ට තේල් ටික නැති නිසා, ගෑස් ටික නැති නිසා, විදුලිය නැති නිසා, තමන්ගේ දරුවට පාඩම් කරගන්න විදුලිය දෙන්න බැරි ආණ්ඩුව මොකටද කියලා ජනතාව කියන්නේ. මම අහන්නේ අරගලේ අවසානයේ පීඩාවටපත් වෙන්නේ මේ අපිම නේද? ජනතාවම නේද? දැන් පාරක් වැව්වාම අපි දැන් 17 18 19 රටේ ජනාකීර්ණ පාරක් තමයි ගාලු පාර. බේරුවල ඉඳලා දවස් 3ක් පාගමනක් ආවා. දසදහස් සංඛ්‍යාත මිනිස්සු. ඒ පාරේ ගමන් කරන ජනතාවට තමන් වෙනද වාහන යන වෙලාවට වඩා වැඩිපුර ගත වෙන සිද්ධ වුණා. හැබැයි ඔබ බලන්න අපිට දැනුණා ඒ ජනතාව ඒවෙන් කෝප වුණේ නැහැ. හරිද? සමහර කාල තියෙනවා අපි පක්ෂ වලින් කරනකොට මිනිස්සු කල්පනා කරනවා මේ ආණ්ඩුව බලයටපත් වුණා විතරයි මේ අහවල් පක්ෂ මේ ආණ්ඩුව විරුද්ධව වැඩ කරනවා ඒකෙන් ජනතාව පීඩාවටපත් වෙනවා කියලා. හැබැයි මේක වෙනස් අවස්ථාවක්. කිසිම කෙනෙක් එක වචනකින්වත් තමන්ට සිදුණු ප්‍රමාදය තමන්ට මොකක් හරි පීඩාවකටපත් වුණා නම් ඒ කිසිවකට ඍණාත්මක ප්‍රචාර දැක්ුවේ නැහැ. අතරම සහයෝගය දැක්ුවා. සමහර කෙනෙක් වාහනේ යන ගමන් වාහනේ තියෙනවා ඒගොල්ලෝ දැන් රෙඩිමේඩ් බෝඩ් තියෙනවා ලියාගත්තේ. go to go home මේ ආණ්ඩුව පන්න වගේ දේවල්. ඒක ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. ජාතික කොඩිය ඔසවලා අපිට ආශිර්වාද කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි. අර දැන් රටේ විරෝධය ප්‍රකාශ කරන ජනප්‍රිය මාධ්‍යයක් තමයි හෝන් එක. කපුටු කාක් කාක් කියලා ඒ සවුන්ඩ් එකට හෝන් එක ගහලා. එතන මේ ජනතාව අත වනලා අපි උද්‍යෝගිමත් කරා. ඒ උද්‍යෝගය තමයි මේ මහා අතර ලොකු රස්නයක් මේ මහා අවුවේ එන්න මේ පාගමන්කරුවන්ට උද්‍යෝගය හැදුවේ ඒ සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාරය. ඒ නිසා මේක නිකන් අරගලයක් නෙවෙයි මේක නිකන් හුදු දේශපාලන පක්ෂයක් දැන් විපක්ෂ දේශපාලන පක්ෂ ආණ්ඩුවකට විරුද්ධව අරගල කරනවා. මොකද තමන්ගේ ප්‍රතිපත්ති සයි පක්ෂ ප්‍රතිපත්ති අතර වෙනස්කමක් තියෙනවා. ඒකෙන් ජනතාව පීඩාවට පත් වෙනකොට බොහෝ වෙලාවට විපක්ෂ පක්ෂ අරගල කරනවා. මේක එහෙම එකක් නෙමෙයි. මේක සාමාන්‍ය පොදු ජනතාවගේ අරගලයක්. දැන් අපි ජාතික ජන බලවේගය හැටියට මේ උද්ඝෝෂණය සංවිධානය කරනකොට ඒහා සමානව මම රටේම එකතු කරලා බැලුවොත් සමහර විට මේ පාගමනට ආපු පිරිස වගේ ඒහා සමානව සමහර විට තැන් තැන් වල උද්ඝෝෂණ දියත් වෙලා තියෙනවා. මම අහන්නේ අර ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ වැඩක් වෙනවනේ. මම අහන්නේ ජනතාවම මේකෙන් පීඩාවටපත් වෙනවනේ. ඔය පාලකයන්ට කාටවත් මේක දැනෙන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ ගෙවල් ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වාහන ඒගොල්ලන්ගේ සැපයුම් ජාලය අත්හිටවන්න මිනිස්සු කටයුතු කරන්නේ නැහනේ. අපිම නේද අපි මේ අරගලෙන් අපහසුතාවටපත් වෙන්නේ. මෙහෙමනේ. මේ ආකාරයට කටයුතු කළේ නැත්නම් ආණ්ඩුවක් මේව තීරුම් ගන්න නැහැ. දැන්
මේ ආණ්ඩුව මේ තියෙන ප්‍රශ්නය තීරුම් ගන්නවා නම් මේ ජනතාව පාට බැහැලා කියන එක හොඳටම ප්‍රමාණවත්. ඉස්සෙල්ලා මිනිසු කරේ පාට බැලලා පාගමන් එන එක නෙවෙයිනේ. හන්දිවල නැත්තම් පෙට්‍රල් ෂෙඩ් ළඟ හරිද කාටවත් ප්‍රශ්න නොවන ආකාරයට බෝඩ් උස්සගෙන හිටියා. ආණ්ඩුව එක දශමයක කනකට ගත්තද? මොකද්ද කරේ? ඒගොල්ලෝ කරේ ඇමති මණ්ඩලය කුඩා කරා, ඇමති මණ්ඩලය මාරු කරා, මේ නවක මන්ත්‍රීවරු සෙට් එකකට කැබිනට් ඇමතිකම් දුන්නා. ඒ වගේ එක එක විඥා තමයි කරේ. ඊළඟට ජනාධිපතිවරයා ජාති අමතර ප්‍රකාශ කරා මං ගත්ත කලින් තීන්දුව වැරදි කියලා. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඉතින් මේ ජනතාව දැන් කල්පනා කරලා තියෙනවා මේගොල්ලන්ට දැනෙන්න නම් මෙවැනි ක්‍රියාමාර්ග වලට යන්න ඕන. ලේසි නෑ. දැන් දවස් 3ක් අපි කිලෝමීටර් 60කට වැඩි ප්‍රමාණයක් පයින් ආවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඊළඟට අපේ ගාලු මුවදොර අපේ විශේෂයෙන් තරුණ කණ්ඩායම් දැන් දවස් 15කට ආසන්න ප්‍රමාණයක්. ඔවුන් දිවාරය නොබලා අවුරුද්දකට ගෙදර යන්නේ නැතුව අවුරුද්දට ගෙදර ගිහලා කිරිබත් කෑල්ලක් කන්න නැතුව ඒ ග්‍රවුන්ඩ් එකේ රැඳිලා ජනාධිපති ඇතුළේ මේ ආණ්ඩුව ගෙදර යන්න කියලා බල කරනවා. හරිද? සමහර මම දැක්ක එක හාමුදුරුවන්වහන්සේ නමක් මාතරින් ඉඳන් පයින් එනවා කොළඹට ඒ විරෝධතාවය ප්‍රකාශ කළා. අනුරාධපුරෙන් ඉඳන් පයින් එනවා. මෙයා ලේසි වැඩ නෙමෙයි. දැන් අර තිරිපැසිරිදා මහමුදුරුවෝ පටන් ගන්න තියෙන මාරාන්තික උපවාසය. ඒකද උපවාස පටන් ගන්නවා. දැන් අතන ගාලුමෝදරම සමහර ක්‍රීඩකයෝ ජනප්‍රිය පුද්ගලයෝ පැය 24 උපවාස වලට යනවා. ඔබ දැක්කනම් මේ මිරිහාන උද්ඝෝෂණයට පොඩි දරුවෝ කරගහගෙන ආවා. මේ අපේ පාගමන්ට එහෙමයි සම්බන්ධ වුණා. ඉතින් මේ මිනිස්සු මේ පීඩාව දරා ගන්න ඇයි? එයාට හැමෝටම හැඟීමක් තියෙනවා අපි අද දවසේදී මේ අපහසුතාවයේ විඳ දරා ගත්තොත් හෙට අපේ දරුවන්ට හොඳ රටක් හදන්න පුළුවන් කියලා. මේ මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද? තමන්ගේ මේ රටේ දරුවන්ට තමන්ගේ දරුවට වගේම රටේ දරුවන්ට හොඳ හෙටක් හදන්න රටක් ඉතුරු කරලා දීපියව කියලා. මොකද මේ පාලකයන්ගේ දරුවෝ මුණුපුරල් ඉන්නේ මේ රටේ නෙවෙයි. ඔවුන්ගේ අඩු ගානේ දරු මුණුපුර නෙවෙයි නැන්දම්මලත් ඇමරිකාවේ ඉඳලා තමයි මේ යන්නේ. දරුවෝ උපදින්නේ ඇමරිකාවේ. එහෙව් රටක් එහෙව් පාලක පලන්තයක් ඉන්න රටක මේ මිනිස්සු අරගල කරන්නේ තමන්ට සහ දරුණු රටක් ඉතිරි කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් මේ දරණ පීඩාව ගැන අපි ඇත්තට මේගොල්ලන්ට අපි හිසනම ආචාර කරනවා. අපි දේශපාලන පක්ෂ හැටියට දැන් මේ අරගලේ නායකත්වය ගැන කතා වෙනවා. අරගලට නායකයෝ නැහැ කියලා කියවෙනවා. දැන් ගෝල්ෆේස් අරගලට නායකයෙක් නැහැ. නායකයෝ නැහැ. දේශපාලන දැක්මක් දේශපාලන මැදිහත් වීමක් ඒකේ නැහැ. එතකොට එක පැත්තකින් මේක අයාලේ යනවා. අපිට සමහරලාට කියනවා සමහර අය චෝදනා කරන එක දැන් කානිවල්යක් වෙලා. මේක අරමුණු වලින් බැහැර වෙලා මේක යන්නේ. මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? විවිධ මාදිලි අරගල තියෙනවා. දැන් අපි දේශපාලන පක්ෂයක් විශේෂ ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් අපේ ජාතික ජනබලවේගය අපි සංවිධානය කරන අරගල අපිට තියෙනවා අපේ සැලැස්මක් තියෙනවා අපේ සංවිධාන ව්‍යුහයක් තියෙනවා අපි ඒක ඇතුලේ විනය උපරිම වශයෙන් ආරක්ෂා කරනවා. සාමාන්‍ය ඔබ දන්නවා අපේ පෙළපාලියකට අඩු ගානේ බීමතින්වත් කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ, සම්බන්ධ කරගන්නේ නැහැ. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒවැ පුළුවන් තරම් දේශපාලන සටන් පාට තමයි අපි ඉස්සරහට ගන්නෙ. ඒ අතර විවිධ කලා සංස්කෘතික දේවලුත් නැතුවම නොවේ. නමුත් මේ දේශපාලන පක්ෂ ඍජුව සංවිධානය කරන අරගලවලට පරිබාහිරව ගියපු දේවල් ගත්තාම ඒවැයි ඒ කියන සංවිධානගත ආකාරය ව්‍යුහය ඒ විනය එහෙම්මම නොතිබෙන්න පුළුවන්. සමහර ලාවකට එක පැත්තකින් ඒක යම්කිසි ආකාරයක දැන් ඔය සමහර පොදු ජන අරගල වල පවතින වගේ සාමකාමීත්වය බින්දන අවස්ථා වෙන්නත් පුළුවන්. එහෙම තමයි. ඉතින් ජනතාව අරගලයට බැස්සහම සමහර සීමාමායිම් හදන්න බෑ. පොදු ජනතාව බැස්සට පස්සේදී කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් මම කියන්නේ ඔය ගොඩක් තැන්වල බස් හරස් කරලා පාරවල් වහලා මිනිස්සු පාරේ බුදියාගෙන එහෙම තමයි අරගල වල ස්වභාවය. ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි මේ විදිහට සාමකාමීව කලා සංස්කෘතික අංග ඉස්සරහට අරගනිමින් කරන කටයුතු. ඒවත් විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඔව් දැන් මම කියන්නේ අතවර දැන් අපි දැක්කද මේ බීච් පාටි එකක් කියලා තිබ්බ එක නාලිකාවක දෙරණ නාලිකාවේ. ඒවා කියන්න පුළුවන් ඉතින් ඉන්නේ බීච් පාටි කියයි කානිවල් කියයි. නමුත් අද ජනතාවගේ නිකන් නින්දර ගියත් ඔළුවේ රැවුදෙන හඬ මොකද්ද? අර හෝන් එක. හරි ඒ වගේ නිර්මාණශීලී දේවල්. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපති ලේකම් කාර්යාලය විරෝධතාවයකදී විරෝධතා ප්‍රදර්ශනය කරන බිත්තියක් බවට පත් කරගත්තා. මැපින් වලට යොදාගත්ත ඒගොල්ලෝ. හරිද? අලුත් තාක්ෂණය බද්ධ කරගත්තා මේ තරුණ කණ්ඩායම් අරගලයට. දැන් අරගලය දියුණුයි. අරගලය දියුණුලා තියෙන. එහෙම වෙන්න ඕන. මම කියන්නේ මේ දෙපැත්තම වෙනවා. හරිද? දේශපාලන පක්ෂ හැටියට අපි ක්‍රියා කරන ආකාරයයි සාමාන්‍ය පොදු ජනතාව අරගලයට බැසට පස්සේ හැසිරෙන ආකාරය වෙනස්.
හරිද? ඉතින් අපි සමත් වෙන්න ඕනකම තියෙනවා මේ සියලු අරගල විදීන් ඒකාබද්ධ කරගෙන අවසාන අරමුණක් දක්වා යන්නේ තමයි මේ ජනපීඩක ආණ්ඩුව පැන්නීම. ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවෙයි මේ රාජපක්ෂ පවුල මේ ආණ්ඩුව මේ අවුරුදු 74ක මේ රටේ මේ සාපේට වක් කියන්න ඕන අය පන්නන්නත් ඕන. පන්නන විතරක් නතරලා හරියන්නේ නැහැ. රට හදන්න පුළුවන් ආණ්ඩුවක් ගොඩනගාගෙන අපේ මාතෘ භූමිය ගොඩනගන්න පටන් ගන්න ඕන. මේ වෙනස කරන්න ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගය මේක නායකත්වය ගන්න ලෑස්තිද? ඔව් ඒ නායකත්වය බහුතරය පිළිගනීවිද? දැන් අපිට තියෙන ලොකුම සතුට තමයි මේට අවුරුදු ගානකට කලින් ඉඳලා අපි කියමින් හිටපු සටන් පාට. අපි කිව්වා උණුත් එකයි මුණුත් එකයි කිව්වා. අවුරුදු 70 ගානක සාපය ගැන කිව්වා. මේ දෙකම එලවන්න ඕන කියලා කිව්වා. මේ ආර්ථික ප්‍රතිපත්ති වැරදි කියලා කිව්වා. මේ ආණ්ඩු හොරකම් කරනවා කියලා කිව්වා. මේ දූෂිතයෝ මේ රටේ ජනතාවගේ දේපල කොල්ල කාලා තමයි උන් සැප විඳින්න කියලා කිව්වා. එහෙම කියනකොට සමහර අය මේ මෑත මාස 4-5කට කලින් වුණත් සමහර අය අපිට පණිවිඩ එවනවා මේ සහෝදරයා හැමදාම මේ හොරු ගැන කියන්න එපා. මේ ආණ්ඩුවට බලින්න විතරක් එපා, විවේචනය විතරක් එපා, මොනවා හරි කියන්නකෝ. මේ රට හදන පැත්තෙන් කතා කරන්නකෝ. විවේචනය කළාම හරියන්නේ නැහනේ. මොකද මේ එහෙම කියලා කිව්වා. නේද? ඕගොල්ලෝ හැමදාම හොරකම් ගැන කියනකො මොකක්වත් වෙලත් නැහනේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අපිට එහෙම කියපු අයම අද බෝඩ් එක උස්සගෙන ඉන්නවා සටන් පාට කියනවා මේ රාජපක්ෂලා ගෙදරන විතරක් නෙමෙයි ගෝඨාභය ගෝ හෝම් කියලා විතරක් හරියන්නේ නැහැ. දැන් අර ඒක වෙනස් කරගෙන තියෙනවා. ගෝඨාභය ජේල් එකට යවන්න ඕන. හිර කරන්න ඕන. හොරා කාපු දේවල් පවර ගන්න ඕන කියලා. ඒතර ඒක තමයි දේශපාලන ව්‍යාපාරයක් සමන්ගේ මතය සමාජගත කරනවා කියලා කියන්නේ. දැන් මෙතන අපිට කොහෙවත් ඕනේ නැහැ අණ්ඩුසා නායකගේ හරි JVP එකේ හරි NPP එකේ හරි බෝඩ් එක උස්සගෙන ඉන්න. ඔය සමහර දේශපාලන පක්ෂ ඉන්නවා ඒගොල්ලන්ට පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? ආණ්ඩු බලය හොමාරු කරගන්න එක විතරයි. ඔවුන් බලනවා පාර්ලිමේන්තුව ඔලුගඩි එහාට මෙහාට කරගෙන හරි ඇමතිකන් දීලා හරි සල්ලි කුට්ටි විසික් කරලා හරි ආණ්ඩු බලය ගන්න. රට හදන්න නෙමෙයි බලය ගන්න. හරිද? එවැනි දේශපාලන පක්ෂ වලට තමයි ඔවුන් උද්ඝෝෂණ එනවා නම් ඔන්න තමන්ගේ නායකයාගේ පින්තූර අරන් එන්න ඕන. හරි ගොවි උද්ඝෝෂණයට යනවා තමන්ගේ නායකයා පින්තූරය අරගෙන. නැත්නම් ගොවි උද්ඝෝෂණයට හරි ගුරු උද්ඝෝෂණයට හරි එනවා මේ අපි හිතමු නේද මේ අහවල් සංවිධායකයා සමග ජනතාව. ඒක පොදු ජන අරගල නෙමෙයි. ඒ ඇතුළේ ඒගොල්ලෝ බලනවා පොදු ජන අරගලය නිකන් තමන්ගේ බලය කැම්පේන් එක. ඒ කැම්පේන් එක. අපි ඡන්ද කාලේ ඒ කැම්පේන් කරමු. දැන් තියෙන්නේ මේ පොදු ජනතාවගේ විරෝධතාවය හරි තැනකට ගේන්න ඕන. ඒකාබද්ධ කරන්න ඕන. ඔබ හුව ගාලු මොහොදරගේ නායකත්වය කොහොමද කියලා. ඇත්තට මෙහෙමයි. එතන විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්නවා, වාමාංශික කණ්ඩායම් ඉන්නවා, වාමාංශික තරුණ කණ්ඩායම් ඉන්නවා. එතන නැත්තේ මේ රටේ ප්‍රසිද්ධ නැත්තම් ජනප්‍රිය දේශපාලන චරිත විතරයි. නැත්තම් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ අතර සම්බන්ධීකරණයකුත් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඔතන ඉන්නත් පුළුවන් දැන් පේන හැටියට ආණ්ඩුවෙන්ම බස්සපු එහෙම තියෙනවනේ දේශපාලන ප්ලාන් කරපු ඒ කියන්නේ මේ අරගලේ වෙන පැත්තකට අරගෙන යන උදාහරණයක් හැටියට මම කියන්නේ දැන් ගෝඨා ගෝ හෝම් කියන සටන් පාඨයේ තව කණ්ඩායමක් දියාරු කරන්න හදනවා 225ම එපා කියන තැනකට. හරිද? ඊට පස්සේ තව කෙනෙක් මේක 225 එපාෙන් තවත් දියාරු කරනවා 225 විගණනය කළොත් හරි කියලා. ඒතර විගණනයේ හරි කියපු ගමන් මොකද වෙන්නේ? මෙන්න ආණ්ඩු පක්ෂ മന്ത്രിවරු ඇමතිවරු මේ තරඟෙට වොයිස් කාඩ් දෙනවා මාව විගණනය කරන්න මාව විගණනය කරන්න. මොකද ඒගොල්ලෝ දන්නවා විගණනය කරයි කියලා මුකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් හිතන්නකෝ අර ගෝඨාභය ගෝ හෝම් කියන එක අවසානයේ නිකන් තනුක කරලා තියෙනවා විගණනය කරා නම් හරි. විගණනයෙන් බේරෙනවා. විගණනයෙන් බේරෙන්න. හරිද? ඉතින් ඕවත් තියෙනවා. ආණ්ඩුවත් මේ නිකන් ඉන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ තියෙනවා රාජ්‍යාන්ත්‍රයේ බුද්ධ්‍යංශ තියෙනවා. ඒගොල්ලන්ගේ පක්ෂත්ලෝ වගේ ක්‍රියාකාරකයන් ඉන්නවා. ඔයාලට සල්ලි වියදම් කරන්න පුළුවන්. හොරා කාපු සල්ලි වියදම් කරන්න පුළුවන්. සමහර අතුරු හමුදා වගේ දේවල් රත්තු කරනවා. ඉතින් මේ ඔක්කොමත් මේවට ප්ලාන් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් ඒ අපි එක්සා මේක බලාගෙන ඉන්නවා පිටිපස්සේ ඉන්නවා. කවුද ආණ්ඩුව නඩත්තු කරන අතුරු හමුදාව? කලගෙඩි හේනි බිත්තර ගහපු නේද ඊට පස්සේ අපේ වෙනුගේ ගොඩට අපි මාර්තු 23 පාගමන්ට ඇතුල් වෙලා කඩා කප්පල් කරන්න හදපු. ඔබ කියන්නේ අතුරු හමුදාවක් නේ? ඒකට ඇත්තටම අතුරු හමුදාවක් කියනකොටත් වඩා නිකන් අර මේ ආණ්ඩුවෙන් යැපෙන භාණ්ඩාගාරට එන්න ඕන මුදල් ප්‍රමාණයක් නීති විරෝධී ලෙස තමන්ගේ ගිණුමට හරවගෙන ඒකෙන් යම් කණ්ඩායමක් නඩත්තු කරගෙන ඇත්තටම එක පැත්තෙන් ගත්තොත් එහෙම හමුදාවෙන් විශ්‍රාම ගියපු හමුදාවෙන් ලැබෙන පෙන්ෂන් එක ප්‍රමාණවත් නැති නිසා තව රස්සාවකට ආපු අන්න ඒ හමුදාවේ හිටපු සොල්දාදුවන්ගේ තියෙන යම් හැකියාවක් තමන්ගේ පටු ජඩ ජාවාරංකාර අරමුණු වෙනුවෙන් යොදා ගන්න කෙනෙක් තමයි සේනාධිපති කියලා කියන්නේ. හරිද?
ඇත්තට මේ ජනාධිපතිලා අගමැතිලා ඇතුළු මේ ආණ්ඩු ලැජ්ජ වෙන්න ඕනේ. ඔහුත් එක්ක එකට වාඩි වෙලා ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීම ගන්න එක ගැන. දැන් වෙලිදර වුණා එළියට පාර්ලිමේන්තුවෙත් ආවා. ඒවා මේ ආරක්ෂක මණ්ඩලය නෙමෙයි, සිකියුරිටි කවුන්සිල් නෙමෙයි. නමුත් මිරිහානේ සිද්ධිය වෙනකොට රටේ නිල ආරක්ෂක ප්‍රධානීන් එක්ක ඒ පුද්ගලයාට වාඩි වෙන්න පුළුවන් කියලා කියන්නේ රටක ආරක්ෂාව කෝ නීතිය. හරිද? ඌට පාරම්බාන පුළුවන් නම් සමහර නාලිකාවලට ඇවිල්ලා අර බිත්තර ගැහුවට පස්සේ මට සමහර ඇහුවා මගෙන් මේ ඇයි බිත්තර ගහලා විතරක් නතර වුණේ කියලා. එතකොට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ හැටි? දැන් වැඩේ වෙලා තියෙන්නේ කලගෙඩි හේනේදී ඒ ප්‍රහාරයට ආපු දෙන්නමද කොහෙද කිව්වනේ පාපෝච්චාරණයක් කළා මේ අපිට මෙතෙන්ට යන්න කිව්වා ප්‍රසන්න රණතුංග අපිව බලාගන්නේ කියලා. ඒ ප්‍රසන්න රණතුංග තමයි අද අපේ රටේ පොලිසිය භාර ඇමතිවරයා බාට පත් වෙලා ඉන්නේ. බලාගනීද? ඔව් බලාගනි. හොඳට බලාගනි. ඒකෙත් හරි බලන්න ලස්සන ගැළපීම ගෝඨාභය රාජපක්ෂගේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයේ මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍ය. ඔබ හිතනවද මේ සංචාරක ගෙන ගන්න පුළුවන් කියලා මහජන ආරක්ෂා මේ විදිහට කරලා? ඒ වගේම තමන් ළඟ ඉන්න ප්‍රචණ්ඩකාරීන් සමහර තමන්ගේ ඉන්න කුලී හේවයින් යොදවලා බස් ගිනි තියලා, ත්‍රීවිල් ගිනි තියලා, ෂෙඩ් එකට ගිනි තියන්න හදලා එහෙම මහජන ආරක්ෂා පවත්වාගෙන සංචාරක ගෙන ගන්න පුළුවන් කියලා හිතනවද? ඔන්න විද්‍යාත්මක ඇමති මණ්ඩලය. මේ තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ මොන්න අරගලය කරත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඇතුළේ මේක විසඳ ගන්න තියෙන පාර්ලිමේන්තුව. ඒකනේ ඇත්ත කතන්දරේ. අපිට අපි දන්නවා ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජන වරමක් දීලා තියෙනවා ජනාධිපති ධුරය දරන්න අවුරුදු 5කට. ඔකට පුළුවන් අවුරුදු 5ක් ඉන්න. තව අවුරුදු 3ක් විතර ඒතකොට ඉතුරුලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවලත් අවුරුදු 3ක 4ක කාලයක් ඉතුරුලා තියෙනවා. ඒතකොට මේක වෙනස් කරගන්න නම් පාර්ලිමේන්තුව ඇතුලේ අනිවාර්යයෙන්ම අරගලයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ අරගලය කොහොමද සිද්ධ කරන්නේ? කොහොමද ජනතාව උතුරු මැදිහත් වෙන්නේ? වඩා උත්තරීතර වෙන්නේ පාර්ලිමේන්තුවේ දූර කාලේ නෙමෙයි. අවුරුදු 5 6 ඒව නෙමෙයි. ජනතා පරමාධිපත්‍ය. යොස්සා තියෙනේමනේ. ඔව් දීලා තියෙනවනේ. ජනතා පරමාධිපත්‍ය. දීලා තියෙනවා. ඒ දීලා තියෙනවයි කියන එක අවුරුදු 5කට මේ මොකක්ද ඒක තමන්ගේ අයිතියකට සවි කරගන්න බෑ. ජනතාව ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍යයක ප්‍රකාශ කරගන්න පුළුවන් මැතිවරණයක ඉන්නේ නැත්නම් ජනමතචාරණයකින්. එතකොට මේ නියමිත කාලෙදී මොකක් හරි ජනමතචාරණයක් හෝ මැතිවරණයක් තිබ්බාම ජනතාව ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශ කරනවා. හැබැයි ඒ ජනතාවට තේරුණාම මේ යන විදිය හරි නෑ. අපිට කියපු දේවල් නෙවෙයි කරන්නේ. අපේ පොරොන්දු කඩ කරලා තියෙනවා. අපි රැවට්ටුවා කියලා අන්න ජනතාවට පුළුවන් පරමාධිපත්‍ය යලි ප්‍රකාශයටපත් කරන්න. ඒක අයිතිය. කොහොමද? දැන් මේ කරන්නේ. පාරට බහැලා. ඒතකොට ආණ්ඩුව මොකද කරන්න ඕන? ආණ්ඩුව කරන්න ඕන දැන් රයිට්. අපට ජනතාව දීපු බලය දැන් අහෝසි. අපිට වරම නෑ දැන්. අපි දැන් ඉන්නේ බලහත්කාරයෙන්. අපි දැන් ඉන්නේ හදිසි නීතිය පාවිච්චි කරලා. අපි දිනේ ඇඳිරි නීතිය පාවිච්චි කරලා. අපිට දැන් හමුදා පොලිසියවල මේ ජනතාවට වෙඩි තැන් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? යලිත් එහෙමනම් ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රකාශයටපත් වෙන අවස්ථාවක් දෙන්න ඕන. එතකොට කෝ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව? හරි ආණ්ඩුක විශ්වාස තියෙනවා. ව්‍යවස්ථාව නෝනේ කටයුතු කරන්නේ. ඔබතුමා විපක්ෂ නියෝජනය කරන නිසා මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ හඬ මෙතන මතු කරන්න ඕනේ. ඔවුන් කියන දේ තමයි ජනතාව වරම අපිට දීලා තියෙන අවුරුදු 5කට. එතකොට මේක තමයි රටේ ව්‍යවස්ථාව. එහෙම වුණොත් එහෙම මේ කට්ටිය පාරට බහින පාරට ආණ්ඩු මාරු කරන්න ගියොත් එහෙම ඊළඟට එන කට්ටියටත් ඒ වගේම ඉරණමක්වත් වෙනවා. ඒතර මේක කොහොමද අපි මේක කරගෙන යන්නේ? මේක මේ පාරට බහින පාරට ආණ්ඩු මාරු කරන්න ගියොත් එහෙම මේක රට කරන්න හම්බ වෙන්නේ ආණ්ඩු මාරු කරගෙන විතර ඉන්න වෙන්නේ කියලා. පාරට බැස්සහම ඒකෙන් තීරුම් ගන්න ඕන ආණ්ඩුවට වරමක් නැහැ කියලා. එහෙමනම් ආණ්ඩුව ඒකට ගරු කරලා මැතිවරණයක් පවත්වලා ජනතාවට අලුත් ආණ්ඩුවක් පත් කරගන්න හෝ මේ ආණ්ඩුව තියාගන්න අවස්ථාවක් දෙන්න ඕන. දැන් ඔය ජනතා පරමාධිපත්‍ය කියන එක අපි දැන් මට මේක තහන්න දෙන්න මේක එකතු කරන් උත්තර දෙන්නකෝ. දැන් මේ ඡන්දයක් තියන්න කෝටි 800ක් විතර වියදම් වෙන කතාවක්. ඒතකොට මේ විදිහට මේ මිනිස්සු පාරට බහින පාරට ඡන්ද තිය රටේ සල්ලි වියදම් කර විවස්ථාවත් වෙනස් කර මේක කරන්න පුළුවන්. ඔබ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් කෝටි 800ට වඩා වැඩිපුර වියදම් කරලා මන්ත්‍රීවරු ඔලුගෙඩි බාගෙන ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුළ හදාගන්න එක ඒක විවස්ථාව නෙමෙයිනේ. ඒක විවස්ථාව නෙමෙයි. විවස්ථාව තියෙනවා. මොකද සල්ලි දෙන්න පුළුවන් කියලා? නෑ සල්ලි දෙන්න පුළුවන් කියලා නෙමෙයි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව මාරු කරන්න පුළුවන්. ඔව් පැහැදිලිවම පුළුවන්. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිතුමා මාරු කරන්න පුළුවන්. පුළුවන්. එතකොට මෙහෙමයි. ඒ කියන්නේ අවුරුදු 5කට පාර්ලිමේන්තුව දුර කාලේ තිබ්බයි කියලා කිව්වට පහම යන්න ඕන කියලා එකක් නෑ. දැන් ජනතාව අවුරුදු 5කට පත් කරාට පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිතුමා අයින් කරන්න. ඔය පාර්ලිමේන්තුව ඇතුළේ ජනතා පරමාධිපති නියෝජන තියෙනවනේ. රයිට්. එතකොට දැන්
ඒ ජනතා පරමාධිපත්‍ය ඒක තමයි වැදගත් වෙන්නේ. ජනතා පරමාධිපත්‍යය එක පැත්තකින් මැතිවරණයෙන් ප්‍රකාශයටපත් කළ ජනතා නියෝජිතයෝ යවනවා. ඒ ජනතා නියෝජිතයෝ හරියට වැඩ කරන්නේ නැහැ කියලා ජනතාවට දැනෙනකොට ඒ පාර්ලිමේන්තුව දැන් මේ අපිට තිබ්බනම් හොඳයි මෙහෙම එකක්. සමහර මේ ව්‍යවස්ථාවල තියෙනවා ලෝකේ රිකෝලින් පවර් එකක්. Taman ඡන්ද දීලා යවුවත් Tamanගේ නියෝජිතයා හරියට වැඩ කරන්නේ නැත්නම් අපි හිතමු ඒ ආසනයේ අස්සන් ලක්ෂයක් එක්ක පෙස්සමක් ඉදිරිපත් කරොත් අධිකරණයට ඒ മന്ത്രിවරයා යලි කැඳවීමේ බලයක් ජනතාවට තියෙනවා. අපිට එහෙම එකක් නැහැ. තිබ්බනම් හොඳයි. තිබ්බනම් හොඳයි. එහෙනම් මම දන්නවා මෙතන සෑහෙන ප්‍රමාණයක් දැන් යලි කැඳවලා තියෙනවා. ඒතර එහෙම එකක් අපේ ව්‍යවස්ථාවේ නැත්නම් ජනතාවට බලයක් දැන් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ වැඩක් නැහැ මේ ජනාධිපති වැඩක් නැහැ අපිට අලුත් අවස්ථාවක් දෙනවා. අපි එක තැනක මේ තාම කැරකෙනවා. රටේ මේ තීරණාත්මක අවස්ථාවේ මේ ගනුදෙනුව බේර ගැනීමේ බලය පැවරලා තියෙනවා පාර්ලිමේන්තුව ඇතුළට. පාර්ලිමේන්තුවට තියෙනවා. මං අහන්නේ පාර්ලිමේන්තුව මොකද්ද කරන්නේ? ඔබතුමාලා පක්ෂේ නියෝජිත 3 දෙනෙක් മന്ത്രിතුරු 3ක් තියෙනවා. මේ 3 දෙනා මොකද කරන්නේ? පාර්ලිමේන්තුව ඇතුළේ මේක විසඳගන්නේ. පාර්ලිමේන්තුව ඇතුළේ ක්‍රම තියෙනවා. කරන්න එක්ක කියන බුදුම පුළුවන් ද පාර්ලිමේන්තුවේ මේක කරන්න නැත්නම් බැරිද? සාමාන්‍ය ව්‍යවස්ථාවේ හැටියට අපිට නිකන් අනිත් දැන් තියෙන පාර්ලිමේන්තුවේ සංයුතිය අමතක කරලා කතා කරමුකෝ. මෙවැනි අවස්ථාවලදී ඒ නිසා තමයි ව්‍යවස්ථාවට දාලා තියෙන්නේ. ඒකත් ව්‍යවස්ථානුකූලයි. පුළුවන් පාර්ලිමේන්තුවට අයවැයක් පරාජයට පත් කරන්න. අයවැය අවස්ථාව. එහෙම නැත්තම් පුළුවන් විශ්වාස භංගයක් ගේන්න. විශ්වාස භංගයක් ගෙනාවහම පාර්ලිමේන්තුව විසිරෙන්නේ නැහැ ආණ්ඩුව මාරු වෙනවා. අයවැයක් පරාජයට පත් වුණොත් ආණ්ඩුව මාරු වෙනවා. හරිද? ඒ වගේම ජනාධිපතියන් කරන්නත් පුළුවන් නේ දෝෂාභියෝගයෙන් පුළුවන්. ඔය කියන ක්‍රමවේදයන් තියෙනවානේ ව්‍යවස්ථාවේ ඇතුලේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුවට තිබුණා පාර්ලිමේන්තුවේ 224න් 158ක බලයක්. 149 ජනතාව දුන්නා. තව 8ක් 9ක් විතර ඒගොල්ලෝ එළියෙන් ගත්තා. මොනවා හරි ක්‍රමයකට ඇමතිකම් දීලා සල්ලි වලට ඩයිනවයි කට්ටිය ගත්තා. අරගෙන 158ක් හදාගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුව වෙනුවෙන් ඡන්දෙ ඉල්ලපු අය දැන් කොටසක් 40ක් විතර මොකද වෙන්නේ? දැන් ඒගොල්ලෝ කියනවා අපි ස්වාධීන වෙනවා. මුලින් කිව්වා අපි ආණ්ඩුව ඇතුලේ ස්වාධීන වෙනවා කියලා කිව්වා. දැන් කියනවා එළියට බහැලා ස්වාධීන වෙනවා. අපි විපක්ෂයට යනවායි කියලා. හරිද? අපි දන්නේ ඒගොල්ලෝ මොනවා කරාද කියලා. හැබැයි අන්න එතකොට දැන් ඒගොල්ලෝ කොහොමද ආවේ? ඒ 40ම ආවේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. ආණ්ඩුව වෙනුවෙන් ආවේ. ඒගොල්ලෝ ඡන්දෙ ඉල්ලුවේ පොහොට්ටුවෙන්. හරිද? ඒගොල්ලෝ කැම්පේන් කරේ පොහොට්ටුවේ, සියල්ල කරේ පොහොට්ටුවේ. ඒතකොට අද කියනවා ඒගොල්ලෝ රයිට් අපිට මේ ආණ්ඩුවත් එක්ක ඉන්න බෑ. අපි ස්වාධීන වෙනවා. හරි. ඒ වගේම හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ 158න් තමයි මේක අඩු වෙන්න ඕන. මේ පහුගිය මහමැතිවරණයේදී මේ රටේ ජනතාව නිකන් මේ ආණ්ඩුවට 120ක් 25ක් දුන්නා නම් මෙච්චර ජනතා අරගල උස්සන්න වෙන්න ඕනේ නැහැ මේ ආණ්ඩුව ගෙදර යවලා. හැබැයි අවුරුදු එකහමාරකට කලින් මේ රටේ ජනතාවගෙන් ගත්ත බලය අති විශාලයි. රවට්ටලා එක දේවල් කරලා ගත්ත බලය අති විශාලයි. ඉතින් ජනතාවට දැන් තේරෙනවා තමන් රැවට්ටුවයි කියලා. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. 2019 මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ගේන්නේ දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා. ඔහු ඇවිල්ලා දේශපාලඥයෙක් නෙවෙයි, හමුදාවේ හිටපු කෙනෙක්, විනයක් හදන්න පුළුවන්. ඇමරිකාවෙත් මොකක් හරි ඔය පෙට්‍රොචෙට් එක මොකක් හරි IT වැඩ කරපු කෙනෙක්. හරිද? Oracle database දන්නවා. කියන්නේ මිනිසුන්ට හැදුවා මෙයා තමයි මිනිහා. හරිද? අපේ තරුණයෝ වෙනද එක ඡන්දයක් දාන නොගියපු අය. එක රැස්වීමකට නාපු අය. ගෝඨාභය රාජපක්ෂ කවුද කියලා නිකන් ළඟට දැකපු නැති අය කැම්පේන් කරා ගම්වල. ඕන් ලොකු විශ්වාසයක් තිබ්බා. අන්නේ විශ්වාසය ඇස් පන අපිට පළුදු කරාම මේ මිනිසුන්ට වේදනාවක් වෛරයක් එන එක සාධාරණයි. හරිද? ඒක තමයි මේ ප්‍රකාශයටපත් වෙන්නේ. ව්‍යවස්ථාව තියෙන්නේ මොකටද? ව්‍යවස්ථාව තියෙන රටේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතා පරමාධිපත්‍යනේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න, රටේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න. එතකොට ජනතාව කියනවා නම් එහෙම දැන් අපිට මේ කරපු දේවල් කියපු දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. අපේ ආරක්ෂාව අනතුරේ. අපිට කන්න බොන්න විදිහක් නැහැ. දැන් රඹුක්කනදී මැරුණේ අපිට ආරංචි හැටියට එක්කෙනයිනේ. හැබැයි මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඝාතනය කරපු පළවෙනි අහු නෙවෙයි. මේ ආර්ථික ප්‍රශ්නේ තෙල් මිල වැඩි වෙලා, බඩු හිඟ වෙලා, බඩු මිල වැඩි වෙලා, ගෑස් වැඩි වෙලා, ඒව ප්‍රතිඵලයක් හැටියට 6 දෙනෙක් මරුණා පෝලිං වල. ඒවත් මේ නිකන් heart attack නෙවෙයි, ඒව ඝාතන. ඒව ඝාතන මිනිස්සු අවුරුදු 43 45 මේ එක්දරු දෙදරු තුන්දරු පියවරු තෙල් පෝලිමේ ඉඳලා මැරිලා වැටුණා. ඒවත් ඝාතන. ඒකට විරෝධය ප්‍රකාශ කළ එළියට බැහැවිනියෙකුට තමයි මේ වෙඩි තිබ්බේ. හරිද? මේගොල්ලෝ මේ එක ඝාතනයක් නෙවෙයි ඝාතන වැලක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපිට මතකයි 2015ට කලින් වර්තමාන ජනාධිපති
දැන් ආරක්ෂක ඇමතිනේ. ආරක්ෂක ලේකම් කාලේ වතුර ඉල්ලපු මිනිස්සුන්ට ගම්පහ රතුපස්වල මේ වෙඩි තියලා මැරුවා. තමන්ගේ විශ්‍රාම මේ මොකද්ද EPF එක ආරක්ෂා කරගන්න එළියට බහැපු වෙළඳ කලාපේ සේවකයෝ කටුනායක රොෂෙන් චානකලා වෙඩි තියලා මැරුවා. භූමිතේ සහනාධාරී ඉල්ලපු දීවරයන්ට ඇන්තනි වයි කට්ටියට හලාවතදී වෙඩි තියලා මැරුවා. එහෙම ඉතිහාසයක් තියෙන අය මතක තියාගන්න. ඒ ඉතිහාසය පොඩ්ඩක් අමතක කරලා මිනිස්සු 2019 මේ ඒ ආරක්ෂක කතර ගැහුවා. එතකොට අර මිනිස්සු තියපු හරි ඒ කාලේ කරපු වැඩවලට අපි පුංචි හරි පොඩි අපි අමතක කරන්නම්කෝ తాවකාලිකව දැන්වත් හරියට කරන්න කියලානේ දුන්නේ. එතකොට එදා වතුර වලට මිනිස්සුන්ට වෙඩි තිබ්බා. අද තෙල් වලට මිනිස්සුන්ට වෙඩි තිබ්බා. ඉතින් ඒ නිසා මේ රට යන්නේ කොහාටද? පහුගිය අප්‍රේල් මාසෙදී එක සැරේ තීන්දුවක් ගන්නවා. තව සද්දයකින් විතර යලකන්නේ පටන් ගන්නවා. ඒ යලකන්නේ ඉඳන් මම පෝර දෙන්නේ නැහැ. ඒක කවුද මේකට උපදෙස් දීපුවා? එහෙම ජනාධිපතිට එහෙම තීන්දුවක් අරගෙන ප්‍රකාශයටපත් කරලා එක්සත් ජාතීන්ගේ ලෝකේ ජාත්‍යන්තර පරිසර සංවිධානයට ගිහිලා කියලා මේ මම ලෝකේ මේ ඉස්සෙල්ලාම කාබනික වගාව කරන රට බවට පත් කරනවා මම කිසිම තීන්දුවක් වෙනස් කරන්නේ නැහැ කියලා මතක තියාගන්න. ලෙදහරින් කට වහගෙන හිටියා. ඒ කියන දේ අහන්නේ නැහැ. ගොවියෝ කෑ ගහලා කිව්වා ඇහුවේ නැහැ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද මේ තීන්දුව රිවර්ස් කළේ ඇයි? තීන්දුව රිවර්ස් කරේ ගොවිතැන ගැන අලුත් අදහසක් පහළලා නෙමෙයි. එයාගේ බලය අභියෝගයට ලක් වෙලා තියෙනවා. එයාට එරෙහිව ජනතාව පෙළ ගැහෙන ප්‍රධාන හේතුවක් මේ පෝර නැති කිරීම. කෘෂි කර්මාන්තවල හානිය. අන්න බලය රැක ගන්න. එතකොට එයා පියවරක් පස්සට තියලා නිකන් නෑ මගේ අතින් වැරද්දක් වුණා. වැරද්ද නිකන් එහෙම කියලා මේ සමාව දෙන්න පුළුවන් වරදක් නෙමෙයි. ඒකට වන්දි ගෙවන්න ඕන. ගොවිතැනක් නැති වුණා. ගොවිය අනාථ වුණා. ගොවියර ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. වන්දිත් ගෙවනවා. මහ ජනතාවගේ සල්ලි වලින් මහ ජනතාවගේ සල්ලි අච්චු ගගා වන්දි දෙනවා. ඉතින් ඒ ආර්ථික විද්‍යාවත් බොරු කරන්නේ ඇත්තටම ওই බැසිල්ලා කබ්‍රාල්ලා ඉන්න තාක්කල් මොකද කරේ අපේ රටේ ආර්ථික විද්‍යාව උගන්වන පාසල් ගුරුන්ටයි ටියුෂන් ගුරුන්ටයි ආර්ථික විද්‍යාව උගන්වන්න බැරි කරා. මේගොල්ලෝ අලුත් තියරියක් හැදුවානේ. මුදල් ලච්චගහට උද්දමන වැඩි වෙන්නේ නැහැ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? යන්තම් අර ડોක්ටර් නන්දලාල් ඇවිල්ලා මේක මේ කියනවා මේක ආර්ථික විද්‍යාව. මම දන්නේ කොච්චර කාලයක් කරන්න පුළුවන් වේද කියලා. ආර්ථික විද්‍යාවත් බොරු කරා. ඉතින් මෙන්න මෙහෙම කණ්ඩායමක් ඉතින් ඔබ කියන්නේ මීට අවුරුදු දෙකමාරකට කලින් ජනතාව 3-2 බලයක් දුන්නේ නැහැ කියලා මේ සෙට් එක තියන් ඉන්න කියලාද? හරි. අවසාන වශයෙන් කියනවා දැන් හරි. දැන් මේක තියන් ඉන්න බැරි නම් එලවලා දාන්න ඕන නම් මොකද්ද කරන්නේ? දැන් කිව්වට යන්නෙත් නැත්තම් මොකද්ද කරන්නේ? ලෝකයේ මෙවැනි පාලකයෝ එළොප් ක්‍රම තියෙනවා. ජනතාව මෙවැනි එළවලා තියෙනවා. එළවලා යම් කිසි ආකාරයකට සාධාරණ තත්වයක් තුල ඒක බාරකාර ආණ්ඩුවක් යටතේ වෙන්න පුළුවන්. ගහලා පන්නනවා කියන එකද? නෑ ගහලම නෙමෙයි. අර ගඩා පිට වගේ අවසානයේ මැතිවරණයකින්ම තමයි බලය මාරු වෙන්නේ. හරිද? මැතිවරණයකින් තමයි බලය මාරු වෙන්නේ. අන්නේ මැතිවරණයට යන්න නම් දැන් මේ තියෙන අධික බලයක් සහිත මේ මහා බලයක් සහිත ජනාධිපතිවරයෙක්, පෞල් පාලනයක් සහිත ජනාධිපතිවරයෙක්, උද්දච්ච මානසිකත්වයක් සහිත ජනාධිපතිවරයෙක්. ඔහු මේ පුටුවේ තියාගෙන බාරකාර ආණ්ඩු වැඩක් නැහැ. ඔහු මේ පුටුවේ තියාගෙන අන්තර්කාල ආණ්ඩු වැඩක් නැහැ. ඔහු මේ පුටුවේ තියාගෙන මැතිවරණ ගියාන වැඩක් නැහැ. එහෙමනම් කරන්න ඕනකම තියෙන්නේ මේ ජනාධිපතිවරයා බැහැලා යනකම් මේ පොදු ජන විරෝධතාවය උත්සන්න කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඔහුට රට ගැන අබ්බමල් රොණක හැඟීමක් තියෙනවනේ. ඔහු මොකද කරන්න ඕන? හරි. මට මේක කරන්න බෑ. මම බැහැලා යන්නම් කියලා කියන්න ඕන. දැන් ඔහු කිව්වේ දැන් මොකද IMF යන්න පරක් වුණා. මේ පෝරසානාධාරේ තහනම් කරන්න ගත්ත එක රසායනික පොර තහනම වැරදි නේද? ඒ වගේ ඔහුට තව පියවරක් දෙකක් තියලා කියන්න පුළුවන් මං ජනාධිපති වෙච්ච එක වැරදි, ජනතාව මාව පත් කරගත්ත එක වැරදි, මට මේක කරන්න බෑ. අර 1992 විතර යුද්ධෙ තදටම යන කාලේ හමුදායෙන් පැනලා ගියානේ මානසික ආතතිය කියලා. ඒ වගේ මොකක් හරි හේතුවක් කියලා ඔහුට යන්න පුළුවන්. ඉතින් ගියා නම් ඊට පස්සේ මේ රටේ ජනතාව තීන්දුව කරයි මොකද කරන්න ඕනේ කියලා. පළවෙනි වැඩේ ඔහු යන්න ඕන. ඔහු යන්නේ නැතුව කිසිම ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම සොලියුෂන් එක ගෙනවත් මෙරට ක්‍රියාත්මක කරන්න බෑ. හරි. දැන් ඔහු යන්න ඕනේ කියලා අපි කියනවා, ඔබතුමාලා කියනවා, ජනතාව කියනවා. ඔහු යන්නේ නැහැ. ජනාධිපතිවරයා සතුව තියෙනවා හමුදාව. හමුදාව තමයි ජනාධිපතිවරයෙක් සතුව තියෙන ප්‍රබලම අවිය. දැන් කොළඹට යුද හමුදා අනුකණ්ඩ රැස් කරමින් තියෙනවා. යුද හමුදා බලය ත්‍රිවුර කරමින් තියෙනවා රට පුරා. මර්මස්ථාන ගණනාවක. මේ හමුදාවත් මේ ගේම් එකට ආවොත් මේ අරගලයට හමුදාව දාලා සම්පූර්ණයෙන්ම මේ පැත්තෙන් මේ ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාවට එරෙහි අරගලයක් කියලා අර්ථ දක්වන්න පුළුවන් ආණ්ඩුව පැත්තෙන්. මේකට හමුදාව දාලා හමුදාව මේ මර්ධනය සඳහා මැදිහත් වුණොත් මොකද කරන්නේ? ලේ වැගිරීමක් සිද්ධ වෙනවා. දැන් මොකටද හමුදාව ගෙන්නන්නේ? ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නද?
ජනාධිපතිවරයා ආරක්ෂා කරන්න. මොකද දින්නේ මිනිස්සු එපා කියනවා මොකටද ඉන්නේ? දැන් කිව්වම කොහොමද? මිට මේ කියන්නේ මේ ಜಾති ඇමතීමට කලින් ಜಾති ඇමතීමේ මොකද කිව්වේ 3 හෝ 4? ඕක කියපු දේ තමයි මේ මට එන්න කිව්වා මිනිස්සු. ඒ නිසාම ආවා. ඉතින් එන්න කිව්වම ආවනම් යන්න කිව්වම යන්න ඕන. දැන් මේ මතක තියාගන්න ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ ජනාධිපතිවරයා හා ආණ්ඩුව ආරක්ෂා කරන්න හමුදාව සහ පොලිසිය ඉන්නවයි කියලා. නෑ ව්‍යවස්ථාවේ තියෙනවා. ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනතා පරමාධිපත්‍යයේ බලය නියෝජනය කරන ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව. ඒ නිසා ඕන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරන හමුදාවට. ජනතා පරමාධිපත්‍ය ජනතාව ආරක්ෂා කිරීමයි හමුදා පොලිසිය තියෙන්නේ. මොකද කවුද පඩි ගෙවන්නේ ඒගොල්ලන්ට? ඒ වගේ මම මේ වෙලාවේදී මේ හමුදාව සහ පොලිසිය වැඩ කරන අපේ රටේ පුරවැසියන්ගෙන් මම ඉල්ලනවා මේ ඔබේ ප්‍රශ්නයක්. තෙල් නැති එක ඔබේ ගෙදරට දැනෙනවා. ඔබ යුනිෆෝම් එක ඇඳගෙන පොලිසිය STF එකේ අපේ සිවිල් ආරක්ෂක අය අපි දැකලා තියෙනවා ෂෙඩ් ළඟ පැය 8 10 12 ඩියුටි ඉන්නවා. සමහර කෙනෙකුට ගෙදර යන්න විදියක් නැහැ. ඔබ මේ රටේ ජනතාව වෙනුවෙන් මේ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ හිටගෙන ඉන්නවා. යුනිෆෝම් එක ගලවලා ගෙදර යනකොට මොකද වෙන්නේ? ගෙදර ගිහිලා ආයි තෙල් පොලිමේ ඉන්නවා. මොකද යාට කියලා තෙල් කෝට් එකක් හම්බෙන්නේ නැහැ. ඒතර ඔබේ ගෙදරට මේ ප්‍රශ්නේ දැනෙනවා. ඔබේ නෝනා කියනවා ගෑස් එකේ ප්‍රශ්නය. ඔබේ දරුවා කියනවා මේ විදුලියේ ප්‍රශ්නය. ඔබේ වයසක අම්මා තාත්තා කියනවා මට දැන් ප්‍රෙෂර් පෙත්ත නැහැ මට මේ දියවඩියට ගත්ත බෙහෙත් පෙත්ත නැහැ කියලා. ඔබට දැනෙන ප්‍රශ්නයක් වෙනුවෙන් ඔබේ සහෝදර සහෝදරියන්, ඔබේ දූ දරුවන්, ඔබේ අම්මා තාත්තා අද පාර්ට බැහැලා අරගල කරනවා. සමහර තැන්වල අවුරුදු 70යි 80යි පයින් යන්න බැරි අම්මලා තාත්තලා බෝඩ්ඩයක් උස්සගෙන ඉන්නවා. ඔබ වෙනුවෙන් ඔබේ දරුවට තනාගතයක් හදන. ඒ නිසා ඔය ඉහලින් දෙන අන ක්‍රියාත්මක කරන්න යන්න එපා. හරිද? ඔය ආරක්ෂක ඇමතිවරු, ඔය මහජනාරක්ෂක ඇමතිවරු ජනතා විරෝධය හමුවේ බඩු පොදි බැඳගෙන තමන්ගේ රටවලට යයි. ඔවුන්ට යන්න ඇමරිකාව තියෙනවා. උන්ගේ රට එංගලන්තේ තියෙනවා. උන්ට රට වෙන රටවල් තියෙනවා යන්න. උන්ගේ දේපල ඒවැය තියෙනවා. උන්ගේ පවුල් දැන්ටමත් නතර කරලා තියෙන්නේ. දැන් ඔය රණතුංග පවුලෙත් ඔක්කොම ලංකාවේ නෑනේ. තමාර ඉන්නේ ඇමරිකාවේ. ඔබ මේ අන ක්‍රියාත්මක කරන්න එපා. ලෝක රටවල එහෙම තමයි. ජනතා විරෝධය උත්සන්න වල එනකොට ඒක තීරණාත්මක මොහොතක් වෙනවා. හමුදාව සහ පොලිසිය උනත් ජනතාවගේ පැත්ත ගන්නවා. දැන් දෙන අන ඔහේ ඉන්නවා බලාගෙන අපිට තේරෙනවා දැන් මේ දවස්වල අපි පාරේ උද්ඝෝෂණ කරනකොට පොලිසිය ලොකු සහායක් දෙනවා. උන් ඇවිල්ලා කියනවා. සමහර අය කියනවා අපි ඔබතුමාලත් එක්ක තමයි ඉන්නේ. හැබැයි යුනිෆෝම් එක අඳගෙන මෙතන එන්න බෑ. එහෙම කියනවා. යුනිෆෝම් එක ගලවලා ඒවට සම්බන්ධ වෙන මොකක් හරි ක්‍රමයකට විරෝධතාවය ප්‍රකාශ කරන අය ඉන්නවා. මම දැක්ක සමහර සමාජ මාධ්‍ය වල තියෙනවා මේ තාත්තා පොලිසිය වැඩ කරනවා. දුව යවනවා අරගලයට. මිනිසුන්ගේ කැකෑරන පීඩාව මේ ප්‍රකාශයටපත් වෙන නිසා ඔබ මේ රට කොල්ල කාපු අපිව පෝලිං වලට ඇද දාපු මේ රටේ විදේශ සංචිත නැති කරපු මේ රට ලෝකෙ ඉස්සරහා හැල්ලු කරපු මේ පාලකයෝ රකින්න ඔබ අතේ තියෙන ආයුධය පාවිච්චි කරන්න එපා. අපි මේක සාමකාමීව निराකරණය කරගමු. අපි කාටවත් ප්‍රචණ්ඩකාරීව මේ සට නිමා කරන්න ඕනේ නැහැ. මේක සාමකාමී ඉස්සරහට යන උපනාව තියෙන. හැබැයි සාමකාමීත්වයේ බිඳින්නේ සමහර විට හමුදාව පොලිසිය හරහා මේ පාලකයෝ. මේකේ ගොදුරක් බවට පත් වෙන්න එපා. ඔබේ තුවක්කුව ගස්සන්න එපා. අර මේ උද්ඝෝෂණ සම්බන්ධ වෙන්න තරුණයන් තමයි ජීවිත නැති කරගන්නේ. ඒ වෙනුවට ඔබ පාලකයන්ට ඇහෙන්නට ඔබේ හඬ නංවන්න සමහරට දවසක් එන්න පුළුවන්. එතකන් අපි මේ සාමකාමී උද්ඝෝෂණ ආරක්ෂා කරගමු. මේ දූෂිත පාලකයන් රටෙන් පන්නලා මේ රට හොන් තැනකට ගේමු කියන එක අපි ඒ අය දෙනකුත් ඉල්ලා හිටිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ ඔබට බාර කරනවා මේ තාමත්ම තීරණාත්මක අවස්ථාවේ රට සම්බන්ධයෙන්, රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන්, පාලකයන් සම්බන්ධයෙන් මේ ජන අරගලය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව తీරන ගන්න. හැමදාම කියනවා වගේ ඒ තීරණය ඔබට බාරයි. බොහොම ස්තුතියි තවතාවක් ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වෙලා ජනතාව දැනුවත් කරන්න එකතු වුණාට. ආයිබෝන්.